ආයිබෝන් දරුවනි ලොජික් ගේට් පාඩමේ තුන්වෙනි දවස වන අද අපි අවසාන දවසේ කතා කරා පරිපතයන් සඳහා බූලියාන් ප්‍රකාශන ගොඩනැගීම සඳහා සහ වාක්‍යයන් සඳහා බූලියාන් ප්‍රකාශන ගොඩනැගීම. අද අපි තාර්කික පරිපතයකට බූලියාන් ප්‍රකාශන ගොඩනගන්නේ කොහොමද? ඊට අදාළ සත්‍යතාවක් ගොඩනගන්නේ කොහොමද කියලා බලමු. ඔයාලගේ ටියුට් එකේ එදා අපි කතා කරපු හතරවෙනි පිටුවට පස්සේ හතරවෙනි පිටුවේ අවසාන කාරණා දෙක සම්පූර්ණ කරගන්න ඇති. එතකොට පස්වෙනි පිටුවේ මුලින්ම තියෙනවා තාර්කික පරිපතයන් සඳහා බූලියාන් ප්‍රකාශන ගොඩනැගීම. අපි හිතමු මේ වගේ මුලින්ම සරල පරිපතයකින් ගමු. AB කියලා ඉන්පුට් දෙකක් තියෙන තාර්කික පරිපතයක් සලකමු. ඉන්පුට් දෙකයි නම් දරුවෝ තියෙන්නේ AB කියලා ගත්තොත් ඉන්පුට් දෙක පවතින්න පුළුවන් අවස්ථාවල් ටික මෙන්න මේක විතරයි. මේක ලියන රටාවක් තියෙනවා 0.2 1.2 0.1 0.1. උතට ආදාන දෙකයි නම් තියෙන්නේ අපිට ඒවා පවතින්න පුළුවන් අවස්ථාවන් හතරයි තියෙන්නේ. ඒ කියන්නේ A ගේ විද්‍යුතයක් නැහැ B ගේ විද්‍යුතයක් නැහැ A ගේ විද්‍යුතයක් නැහැ B ගේ විද්‍යුතයක් තියෙනවා. ඒ වගේ අවස්ථාවල් හතරක් තියෙනවා. කියන්නේ ඉන්පුට් දෙකයි නම් ওই අවස්ථා ටික විතරයි තියෙන්නේ. ඊට අදාළ අවුට්පුට් එකයි අපෙන් අහන්නේ. හරි. ඒත් අවුට්පුට් එක ගත්තොත් ඔයාලා දන්නවා අපි කතා කරා ගිය සතියේ ගිය කලින් වීඩියෝ දෙකේදී මේක AND ගේට් එකක්. මේක AND ගේට් එකක් නම් AND ගේට් එකෙන් භාවිතා වෙන්නේ ගුණිතයක්. ඒ කියන්නේ ඉන්පුට් දෙක ගුණ කරනවා. A ගුණ කිරීම B. මෙන්න මේකට වරහණක් දාගන්න අත්‍යවශ්‍ය නැහැ ගුණිතයකට වරහණක් දාගන්න. නමුත් වරහණක් දාගත්තොත් අපිට සුළු කිරීම ආදීදී ලේසි වෙනවා. ගුණිතයකට අත්‍යවශ්‍ය නැහැ. ඒතර මෙතන B ඉන්පුට් වුණාට පස්සේ මෙතන තියෙන්නේ AND ගේට් එකක් මොනවා වෙලාද? not වෙලා. අපි ඒකට කියනවා මොකද්ද? NAND එකක් කියලා කියනවා. මතක ඇති ඔයාලට නේ. එහෙනම් මුලින්ම AND එකක් not වෙනවා. ඒ කියන්නේ AND ගේට් එකේදී කරන්නේ මේ ඉන්පුට් වන ඕනෑම අගයන් දෙකක් ගුණ කරනවා. AND එකේදී කරන්නේ ඉන්පුට් වන ඕනෑම අගයන් දෙකක් ගුණ කරනවා. බලන්න එහෙනම් මේ පැත්තෙන් ඉන්පුට් වෙන්නේ A.B මේ පැත්තෙන් ඉන්පුට් වෙන්නේ B. A.B මේ වරහන ගුණ කරනවා B ගෙන් මෙයා හරහා යන හින්දා එයා හරහා යන සම්පූර්ණ බා එකක් එනවා. එයා හරහා යන හින්දා සම්පූර්ණ බා එකක් ඇඩ් වෙනවා. ඔයාලට මෙන්න මේක මෙහෙම ලියන්න බෑ. A.B bar.B bar. මේ ප්‍රකාශනයයි සමාන නැහැ. ඒ නිසා මතක තියාගන්න මේ බා එක වෙන් කරන්න ඔයාලට ක්‍රමවේදයක් තියෙනවා. අපි ඒකට කියනවා මෝගන් න්‍යාය කියලා. අපි ඒක ඉස්සරහට කතා කරනවා. හරි. එහෙනම් මේකට අදාළ සත්‍යතාවක ගොඩනැගුවොත් මේ වරහන් වෙන වෙනම හදන්න. වරහන් දාගන්න කිව්වේ ඒකයි. A.B. A.B කියන්නේ මේ දෙක ගුණ කරනවා. බිඳුවයි එක් වරක් බිඳුවයි එක් වරක් එකයි. ඊට පස්සේ ඒකත් එක්ක ගුණ කරන්නලු කවුද? B. A.B ත් එක්ක ගුණ කරන්නලු B. බිඳුවරක් බිඳුවයි එක බිඳුවයි එක් වරක් එකයි. එහෙනම් A.B ගුණ කරා කාගෙන්ද? B ගෙන්. ඒ ගුණ කරපු උත්තරේ බා ගන්නලු. බා ගන්නවා කියන්නේ මොකද්ද? උත්තරේ සම්පූර්ණයෙන් අනිත් පැත්ත හරවනවා. එහෙනම් බිඳුව නම් 1 බිඳුව නම් 1 නම් බිඳුව. මෙන්න මේකට කියනවා ට්‍රූත් ටේබල් එක. නැත්නම් අපි සත්‍යතාව වගුව කියලා කියනවා. එතකොට ඔයාලට බලන්න මේ වගේ බූලියන් ප්‍රකාශන ලියන්න අවස්ථාවන් 5ක් දක්වලා තියෙනවා. බූලියන් ප්‍රකාශන ලියා ගන්න අවස්ථාවන් 5ක් දක්වලා තියෙනවා. මම ඒකේ තනින් තන අගයන් කිහිපයක් ගන්නවා බලන්න. මේක වීඩියෝ එක නවත්තලා ඕන කට්ටිය ලියා ගන්න. බැක් කරන්න එපා. වීඩියෝ එක ඔහොමම නවත්තලා මේක ලියාගෙන අය ප්ලේ කරලා ඉස්සරහට බලන්න. වීඩියෝ එක බැක් කරොත්
වීඩියෝ එක ආයෙ බලන්න බැරි වෙයි. ඒ නිසා බැක් කරන්න වීඩියෝ එක නවත්තලා මේ ටික ලියා ගන්න. ඊට පස්සේ ආයෙත් වීඩියෝ එකට සම්බන්ධ වෙන්න. හොඳයි. ඔයාලගේ ටියුට් එකේ තියෙන මම දෙවෙනි ගාන ගන්නවා. මෙතන තියෙනවා no gate එකක්. ඊට පස්සේ යටින් තියෙනවා NAND එකක්. ඒ දෙක එකතු වෙලා හැදලා තියෙනවා O gate එකක්. බලන්න. මේකට ඉන්පුට් වෙලා තියෙන්නේ A B A B AB AB. ඔයාලා ගන්න O gate එකේ ක්‍රියාකාරීත්වය එකතු කරලා බා කරනවා. ඒ කියන්නේ A ධන B ගේ බා වරහනක් දාගන්න. පැටලෙන්නේ නැහැ එතකොට. වරහන් නැතු වුණොත් ඔයාලට සුළු කරද්දී ඉස්සරහට පැටලෙන්න පුළුවන්. ඒ නිසා පහසුම ක්‍රමේ වරහන් දාන්න යන්න. මෙතන A.B මෙයා ගුණ කරා AND එක සම්පූර්ණ බා. මේකට අවශ්‍ය නැහැ වරහනක් දාගන්න කියන්නේ ලේසියට. අත්‍යවශ්‍ය නැහැ. ඊපස්සේ මේ O gate එකෙන් කරන්නේ ඉන්පුට් වෙන්නේ මොනවාද යාට අදාළ නැහැ. මේ වරහනයි මෙතනින් ඉන්පුට් වෙනවා. ඒ ඉන්පුට් වෙන අගයන් දෙක එකතු කරනවා. එහෙනම් මේ වරහන එකතු වෙනවා මෙන්න මේ වරහන්. දැන් වරහන් තිබ්බම හරි ලේසියි. ඊට පස්සේ මේකට සත්‍යතාවක් ඇන්දොත් AB බලන්න ඉන්පුට් කීයද? ඉන්පුට් වර්ග දෙකයි. විචල්‍යයන් දෙකයි. විචල්‍යයන් දෙකයි නම් බිංදු 2යි 1 2යි. බිංදුවයි 1යි බිංදුවයි 1යි. සමහර කට්ටිය මේක මාරු කරලා ලියන උඩ යට මාරු කරලා ලියන ගැටලුවක් නැහැ. හරි. ඒ වුණාට ඉස්සරහට කාණ මැප් වගේ ගණන් හදද්දී මේකෙම තියෙනවා. ඔයාලට පැටලෙන්න පුළුවන්. ඒ නිසා මේවා මාරු කරන්න එපා. මේ පිළිවෙල ලියන්න. බිංදු 2යි 1 2යි බිංදුවයි 1යි බිංදුව. ඒ මාරු කරන්න එපා කියන එක තව හේතුවක් තියෙනවා. මේ තියෙන්නේ දීමේ ඉලක්කම් පිළිවෙලෙන්. මේ තියෙන්නේ බිංදුව 1 2 3. දෙකේ පාදයෙන් බිංදුව 1 2 3. ඒකයි මාරු කරන්නත් එපා කියන හැම පිළිවෙලක්නේ. ඔයාලට 1 ඉඳලා 10ට ලියන්න කිව්වොත් කවුරු හරි ලියනවා නම් 1 5 7 3 නේද? ඒක ලියන කෙනාගේ මොකද්ද? පොඩි ගැටලුවක් නේ. ඒ නිසා මේක මාරු කරන්න ගැටලුවක් නැහැ. 1 ඉඳලා 10ට ලියන්න කිව්වා මාරු කරලා ලිව්වා කියලා ගැටලුවක් නැහැ නේ. හැබැයි පිළිවෙලට ලියන්නේ. ඒ නිසා මේ තියෙන දීමේ බිංදුව දීමේ ඉලක්කම් 1 දීමේ ඉලක්කම් 2 දීමේ ඉලක්කමෙන් 3. නිසා මේවා මාරු කරන්න යන්න එපා. හරි? මුලින්ම වරහණක් හදනවා. මම මේ වරහණ හදනවා. කොහොමද? A + B ගේ බා. එකපාරම හදනවා. එකතු කරලා උත්තරේ අනිත් පැත්ත හරවනවා. බා කියන්නේ එකතු කරලා උත්තරේ අනිත් පැත්ත. බිංදුවයි බිංදුවයි එකතු වුණාම බිංදුවයි බිංදුවේ බා 1යි. බිංදුවයි 1යි එකතු වුණාම 1යි. එකේ බා බිංදුවයි. 1යි බිංදුවයි එකතු වුණාම 1යි. එකේ බා බිංදුවයි. 1යි 1යි එකතු වුණාම බූලියන් වලින් අපි එදා මතක් කරා 1යි. 1යි 1යි කියන්නේ බූලියන් 1යි. 1යි 1යි එකතු කරපුවාම 1යි එකේ බා බිංදුවයි. මං අනිත් වරහන් හදනවා. දැක්කද වරහන් දාගත්තාම තියෙන පහසුව. නැත්තම් ඔයාලට හිතෙන්න පුළුවන් මේකේ ප්ලස් හදනවද ඩොට් හදනවද බා හදනවද මේ ගැටලු එකක්වත් නෑ වරහන් දාගෙන ගියපුවාම. එහෙනම් ඒ දෙක ಗುಣ කරන්න තියෙන්නේ AB බිංදුවරක් බිංදුව බිංදුවයි බිංදුවේ බා 1යි. එක්වරක් බිංදුව බිංදුවයි බිංදුවේ බා 1යි. එක්වරක් 1 1යි එකේ බා කීයද? බිංදුවයි. දැන් මේ වරහණත් හදලා ඉවරයි. මේ වරහණත් හදලා ඉවරයි. දැන් වරහන් දෙක මොකද කරන්න තියෙන්නේ? අපිට එකතු කරන්න තියෙන්නේ. එකතු කරන්න. ඔයාලා දන්නවනේ එකතුව. 1යි 1යි මම අවසාන ප්‍රකාශනයේ කෙටියෙන් F කියලා දානවා. 1යි 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 බූලියන් 1යි. බිංදුවයි 1යි 1යි. බිංදුවයි 1යි 1යි. බිංදුවයි බිංදුවයි බිංදුවයි. එහෙනම් මේ විදිහට ඔයාලට සත්‍යතාවක සම්පූර්ණ කරගන්න පුළුවන්. අයිත් වීඩියෝ එක නවත්තලා අඩුපාඩු ටික හදාගෙන සත්‍යතාවක සම්පූර්ණ කරගන්න.
ඊළඟට මම ඔයාලගේ යනවා දීලා තියෙන ටියුට් එකේ හතරවෙනි ගානට. දීලා තියෙන ටියුට් එකේ හතරවෙනි ගානට. බලන්න. මේකෙදී මෙන්න මෙහෙම තියෙනවා. NAND එකක් තියෙනවා. පහලෙන් තියෙනවා XOR එකක්. ඊට පස්සේ තියෙනවා නැවත XOR එකක්. දරුවෝ මේ XOR තිබ්බහම හරි ලේසි. මෙතනින් තියෙන්නේ A B C. මෙතනින් B ඉන්පුට් කරලා තියෙනවා උඩින් පැනලා ගිහින් පහළට. එතකොට මෙන්න මේ සංකේත භාවිතා කිරීම ඉතා වැදගත්. එකක් එක්ක මේ ඩොට් එක තියන්න ඕන නැත්නම් මේ වයර් එක උඩින් පැනලා යන්න ඕන. දෙකෙන් එකක් භාවිතා කරපුවාම ඇති. දෙකම භාවිතා කරත් කමක් නැහැ. මේ ඩොට් එකෙන් කියන එතන සම්බන්ධතාවය නැත්නම් මේ උඩින් පැනලා ගියපුවාම ඒක සම්බන්ධ නැහැ කියලා පෙන්නනවානේ. දෙකෙන් කැමති දෙයක් භාවිතා කරන්න පුළුවන්. දෙකම භාවිතා කරන්න ඒක ලැඩේ ලේසි ඉන්නේ. එහෙනම් මෙතනින් පටන් ගමු. AB ඉන්පුට් වුණොත් මෙතනින් එන්නේ කවුද? A.B ගේ බා. මම ලේසියට වරහණක් දාගන්න. මෙතනින් ඉන්පුට් වෙන්නේ C. මෙතනින් ඉන්පුට් වෙන්නේ B. අයි මෙතන ආවා. උඩින් පැන්නා. මෙතනින් ගියා. මෙතන ගියා නේ. එහෙනම් CB ඉන්පුට් වුණාම ඔයාලා දන්නවා C XOR ගේට් එකේ කොහමද අවුට්පුට් එක ලියන්නේ? කතරයක් ගහුවා. රවුමක් දැම්මා. දෙපැත්තේ අගයන් දෙක දැම්මා. දෙපැත්තේ කවුද? CB. හරි. ඒකටත් මම වරහණක් දාගන්නවා. මොකද වරහන් භාවිතයෙන් අපිට අගයන් හොයන්න හරි ලේසියි. අයත් XOR එක. මම වැඩි හිතන්නේ නැහැ. කතරයක් ගහුවා රවුමක් ගහුවා. ඉන්පුට් වෙන දෙපැත්තෙන් ඉන්පුට් වෙන අගයන් දෙක දෙපැත්තෙන් දක්වනවා. දෙපැත්තෙන් ඉන්පුට් වෙන අගයන් දෙක දෙපැත්තෙන් දක්වනවා. කොහොමද? A.B ගේ බා එක පැත්තකින් එනවා අනිත් පැත්තේ C XOR B ගේ බා. දරුවෝ හොඳට මතක තියාගන්න AND ගේට් එක NAND ගේට් එක OR ගේට් එක ඉන්පුට් ඕන තරමකට තර්කණය කරන්න පුළුවන්. හැබැයි XOR ගේට් එක ඉන්පුට් දෙකකට විතරක් තර්කණය කරන්න. හරි? මම මෙතනින් ගත්තොත් A B C බලන්න ඉන්පුට් තුනක් තියෙනවා දැන්. ඉන්පුට් කීයක් තියෙනවද? තුනක් තියෙනවා. ඉන්පුට් තුනක් තියෙනවා නම් අවස්ථාවල් 8ක් තියෙනවා. අවස්ථාවල් 8 ලියන්නේ මෙහෙමයි 0.4යි 1.4යි. ඒක ගන්න පුළුවන් මෙහෙම. ඉන්පුට් දෙකයි නම් දෙකේ දෙවෙනි බලය. එහෙනම් අවස්ථාවල් කීයද? 4යි. ඉන්පුට් 3යි නම් දෙකේ තුන්වෙනි බලය. කීයක් එන්න ඕනද එහෙනම්? 8ක් එන්න මේ 0.4යි 1.4යි. ඊළඟ එක 0.2යි 1.2යි 0.2යි 1.2යි 0.1යි 0.1යි. ඔය පිළිවෙලටම ලියන්න. දැන් වරහණෙන් වරහණ හදාන්න යනවා. ඒකයි වරහන් දාන්න කිව්වේ. මම ඉස්සෙල්ලා මේ වරහණ හදා ගන්නවා. A.B ගේ බා වරහණක් හදනවා. ලේසි වැඩේ. ඒ කියන්නේ A අගයන් දෙක ගුණ කරලා උත්තරේ අනිත් පැත්ත හරවන්නලු. මේ දෙක ගුණ කරා 0.0 බිඳුවයි බිඳුවේ බා 1යි. 0.0 බිඳුවේයි බිඳුවේ බා 1යි. බිඳුවේ බා 1යි. බිඳුවේ බා 1යි. 1 වරක් බිඳුව බිඳුවයි බිඳුවේ බා 1යි. 1 වරක් 1 1යි 1 බා බිඳුවයි. 1 වරක් 1 1යි 1 බා බිඳුවයි. මම සාමාන්‍ය පුරුද්දක් විදිහට මේ අගයන් 4න් 4 වෙන් කර ගන්නවා. ඔයාලගේ රූල් තිබ්බත් ඔයාලත් පුරුද්දක් විදිහට මේ අගයන් 4න් 4 වෙන් කරගන්න. ඒක ඉස්සරහට පහසුවක් වෙනවා. හරි. ඊළඟ මේ වරහණ හදනවා. කොහොමද? C XOR B වරහණ. C XOR B වරහණ. XOR එකේ අවුට්පුට් එක මතක ඇති. කොහොමද? අගයන් දෙක සමාන නම් අවුට්පුට් එක බිඳුවයි. අගයන් දෙක සමාන නම් අවුට්පුට් එක බිඳුවයි. ඒ කියන්නේ මෙන්න මේ දෙපැත්තේ අගයන් දෙක බලන්න. C
B අගයන් දෙක බලන්න. අගයන් දෙක සමාන නම් output එක බිඳුවයි. C ගේ B ගේ මෙතනක් බිඳුව මෙතනක් බිඳුව අගයන් දෙක සමානද? ඔව්. එහෙනම් output එක බිඳුවයි. අගයන් දෙක වෙනස්ද? ඔව් වෙනස්. එහෙනම් එකයි වෙනස් නම් එකයි එකයි අගයන් දෙක සමානද ඉන්පුට් වෙන? ඔව්. සමාන නම් බිඳුවයි සමාන නම් බිඳුවයි වෙනස් නම් එකයි වෙනස් නම් එකයි සමාන නම් බිඳුවයි. දැන් අපි වරහන් දෙකත් ඉවරයි. කොයි වරහන් දෙකද? මේ වරහනත් ඉවරයි මේ වරහනත් එකයි ඉවරයි. දැන් ඒ වරහන් දෙකේ අගයන් දෙක මොකද කරන්න තියෙන්නේ? ඒ වරහන් දෙකේ අගයන් දෙක මොකද කරන්න තියෙන්නේ? අයෙත් xo එකක් බලන්නලු මේ. දෙපැත්තේ තියෙන අගයන් දෙකත් බලන්න. එහෙනම් මේ අගයන් දෙකේ xo අගය බලන්නලු. බලන්න. මම output එක ලියනවා f කියලා. output එක f කියලා ලියනවා. එතකොට මොකක්ද දෙන්න ඕන? අගයන් දෙක වෙනස් නම් එකයි සමාන නම් බිඳුවයි සමාන නම් බිඳුවයි වෙනස් නම් එකයි. වෙනස් නම් එකයි සමාන නම් බිඳුවයි වෙනස් නම් එකයි සමාන නම් බිඳුවයි. තේරුණාද ගත්ත විදිය? අගයන් දෙක සමාන නම් එකයි වෙනස් නම් බිඳුවයි. හරි. එතකොට මෙන්න මේ අගයන් ගැන හොඳට බලලා සුළු කිරීම හදාගන්න. සුළු කිරීම දෝෂ වෙන්න පුළුවන්. ඒ නිසා ඔයාලා නිවැරදිව ඒවා හරියටම හදාගන්න. එතකොට ඔයාලට තව ගණන් 3ක් ඉතුරු වෙනවා. ඒ තුනේ output එක සහ අවශ්‍ය ප්‍රතිදානයන් ටික මම නිවැරදිව ඊළඟ දවසේ පටන් ගද්දී ඔයාලට දෙනවා. එතකොට ඔයාලා එක වීඩියෝ එක නවත්තලා ඔයාලා කරලා තියෙන එක හරිද කියලා බලලා ඊටු ටික බලන්න ආපස්සට වීඩියෝ එක ගන්න යන්න එපා. දැන් මම ඔයාලගේ ඊළඟ පිටුවට යනවා 6 වෙනි පිටුව කරා. මේකෙදී බලන්න අපි දැන් කරේ ඇත්තටම බූලියානු ප්‍රකාශනයට සත්‍යතාවගුවක් ඇඳපේක. අපි කරේ බූලියානු ප්‍රකාශනයට සත්‍යතාවගුවක් ඇඳපේක. හැබැයි ප්‍රායෝගිකව ඔයාලට වෙන්නේ සත්‍යතාවගුවටයි බූලියානු ප්‍රකාශනයක් හදන්න වෙන්නේ. ඒ කියන්නේ උදාහරණයක් ගත්තොත් මෙන්න මෙහෙම. කොහොමද? ඔයාලට කියනවා පරිපතයක් දෙනවා මොකක් හරි පරිපතයක්. පරිපතයක් දීලා ඊට අදාළ අවුට්පුට් එක හොයන්න කියනවාද වෙන්නේ? අවුට්පුට් එකට අදාළ පරිපතයක් හදන්න කියන එකද වෙන්නේ? ඇත්තටම වෙන්නේ ඇත්තටම තියෙන්නේ අවුට්පුට් එකට අදාළ පරිපතයක් හදන්න. අවුට්පුට් එක කියන්නේ සත්‍යතාවගුව. අවුට්පුට් එක කියන්නේ සත්‍යතාවගුව. එහෙනම් සත්‍යතාවගුවට අදාළ පරිපත ගොඩනගන්නයි ඔයාලට ඕනේ. කියන්නේ යම්කිසි අපි හිතමු විදුලි පංකාවක් කියලා. විදුලි පංකාවක් තියෙනවා. මේ විදුලි පංකාව ක්‍රියාත්මක වෙන්න ඕන කොන්දේසි කිහිපයක් තියෙනවා. එකක් මොකද්ද? චලනයන් හඳුනා ගැනීමේ සෙන්සර් එකක් තියෙනවා. මේ විදුලි පංකාවේ. ඊට පස්සේ තියෙන උෂ්ණත්වය හඳුනා ගැනීමේ සෙන්සර් එකක්. ඊට පස්සේ කොන්දේසියක් තියෙනවා මොකද්ද? චලනයක් ඇති විටදී උෂ්ණත්වය සෙල්සියස් අංශක 24 වැඩි නම් විදුලි පංකාව ක්‍රියාත්මක වෙන්නේ. එහෙනම් ඉස්සලම තියෙන සත්‍යතාවගුව ප්‍රකාශනයන් ටික චලනයක් ඇති විටදී සෙල්සියස් අංශක 24 වැඩි නම් විදුලි පංකාව ක්‍රියාත්මක වෙන්නේ. එහෙනම් ඉස්සල්ලා ගොඩනගන්නේ සත්‍යතාවගුව. සත්‍යතාවගුවට අදාළයි ඔයාලට බූලියානු ප්‍රකාශන හදන්න වෙන්නේ. ඒ නිසා අපි බලමු සත්‍යතාවගුවට අදාළ බූලියානු ප්‍රකාශන ගොඩනගන ආකාරයන්. සත්‍යතාවගුවට බූලියානු ප්‍රකාශන ගොඩනගන්න ආකාර දෙකක් තියෙනවා. එක ආකාරයක් තමයි දරුවෝ SOP කියන්නේ. sum of product. නැත්නම් අපි කියනවා එක ගුණිතයන්ගේ එකතුව. ගුණිතයන්ගේ එකතුව. ඊට පස්සේ POS නැත්නම් product of sum. එකතුවන්ගේ ගුණිතය. හරි. මේ ආකාර දෙකෙන් ඕනෑම එකකට බූලියානු ප්‍රකාශනයට සත්‍යතාවගුවක් ගොඩනගන්න පුළුවන්. මම කියන දේ පැහැදිලි මේ උදාහරණයෙන්. ඒ නිසා හොඳට අහුම්කම් දෙන්න. A B C කියලා මම ඉන්පුට් තුනක් ගත්තොත් ඔයාලට මතක ඇති
ඉන්පුට් තුන පවතින්න පුළුවන් ආකාර අපි කතා කරේ මෙන්න මෙහෙම. හරි. අපි හිතමු අපිට අවශ්‍ය අවුට්පුට් එක මෙන්න මෙහෙම තියෙන්නේ කියලා. අවුට්පුට් එක අපිට දෙනවා. අවුට්පුට් එක අපි හිතමු මෙන්න මෙහෙම අවුට්පුට් එකක් කියලා බලාපොරොත්තු වෙනවා. මේ වගේ අවුට්පුට් එකක් බලාපොරොත්තු වෙනවා. එතකොට මේ අවුට්පුට් එක එන්න බූලියානු ප්‍රකාශනයක් ඕන. අපි දැන් කලින් කරේ මොකද? බූලියානු ප්‍රකාශනයේට සත්‍යතාව වගුවක් ගොඩනැගීමනේ කරේ. බූලියානු ප්‍රකාශන සත්‍ය. දැන් සත්‍යතාව වගුවේ මෙන්න මේ අවුට්පුට් එකගෙන බූලියානු ප්‍රකාශනය හොයන්න යන්නේ. ඒකට ආකාර දෙකක් තියෙන. එකක් SOP අනිත් එක POS. උතන ඉඩ තියෙන තැනින් ලියා ගන්න රූල් හතරක් තියෙන තැනින් සත්‍යතාව වගුවකට අදාළ බූලියානු ප්‍රකාශන ගොඩනැගිය හැකි ආකාර දෙකක් පවතී. පළවෙනි එක SOP, දෙවෙනි එක POS. ඒත් ලියා ගන්න SOP. බලමු SOP ප්‍රකාශනයක් ගොඩනගන්නේ කොහොමද කියලා. ඔයාලට මුලින්ම දීලා තියෙන්නේ ඉන්පුට් දෙකක් තියෙන එකක්. අපි ඉස්සලා එකක් බලලා ඉමු. ඒක පහසු නිසා. A B F කියලා ගත්තොත් 0.1.1.1.1 අපි හිතමු අපිට දීලා තියෙන අවුට්පුට් එක මෙන්න මේ. SOP ප්‍රකාශනයක් ඕන වුණොත් මම ලියනවා SOP සලකා F සමානයි. ඒ කියන්නේ මේ අවුට්පුට් එකේන බූලියානු ප්‍රකාශනය. දරුවා මේ එක තියෙන දනුයි සලකන්නේ. එතකොට අවුට්පුට් එක තියෙන අවස්ථා දෙකක්. බලන්න. එතකොට මෙන්න මෙහෙම ගුණිත විදිහට ලියා ගන්නවා. A B අවුට්පුට් එක ಗುಣ වෙලා එකක් වෙන්න ඕන SOP ප්‍රකාශනයක් ගොඩනගනවා නම්. ಗುಣ වෙන්නේ කොහමද? බිංදුව අරක් බිංදුවයිනේ එකයිද? නෑ. එහෙනම් අපි ඒක මෙන්න මේ විදිහට හදනවා. A බා B බා කරනවා. බලන්න. බිංදුවේ බා කීයද? 1යි. B ගේ බා 1යි. එක් වරක් එක 1යි. දැන් හරි නේද? ඊට පස්සේ A ගේ බා 1යි. B ගේ බා නෑ. මෙන්න මෙහෙම ගන්න. එහෙනම් A ගේ බා 1යි B 1යි. එක් වරක් මෙන්න මේ දෙක එකතු ගන්නවා. A බා B බා plus A dot. ඔකට කියනවා SOP ප්‍රකාශනය කියලා. SOP ප්‍රකාශනයක් කිව්වට මේ බිඳුත් එනවා. ඒ කියන්නේ එක සැලකුවාට බිඳුත් එනවා. බලන්න මම මේක දෙක ආදේශ කරනවා. A 1යි B 1යි. මේකට ආදේශ කරනවා. එකේ බා B ගේ බා එකේ බා 1. මම මේ අගයන් දෙක ආදේශ කරා. එහෙනම් බිඳුව එන්න ඕනේ නේද? බලන්න. එකේ බා බිඳුවයි එකේ බා බිඳුවයි එකේ බා බිඳුවයි 1යි බිඳුවයි බිඳුවක් වෙනවා නේද? එහෙනම් මේ SOP ප්‍රකාශනය කියලා කියන්නේ එක සැලකුවාට බිඳුව වල ගෙවුත් වෙනවා. එහෙනම් සම්පූර්ණ බූලියානු ප්‍රකාශනයට අදාළ සියලු මගයන් ටික ඔයාලට ලැබෙනවා. දැන් වීඩියෝ එක නවත්තලා ඔයාලගේ ටියුට් එකට අදාළ දේ සම්පූර්ණ කරලා ඉන්න. ඔයාලගේ ටියුට් එකේ තියෙන සත්‍යතාව කොට අදාළ කාරණා සම්පූර්ණ කරන්න. මම ඊළඟ දවසේ මේවට අදාළ අවුට්පුට් එක ඔයාලට දෙනවා.
හරි. ඔයාලා එතකොට මේක සම්පූර්ණ කරලා තියෙන්න ඕන. ලියා ගන්න වෙලාවක් දෙන්නේ නැත්තේ වීඩියෝ එකේ වෙලාව යන නිසා. නිසා ඔයාලට කරන්න තියෙන්නේ මොකද්ද? අදාළ දැනේ වීඩියෝ එක නවත්ත ගන්න. නවත්තලා අවශ්‍ය ටික ලියා ගන්න. හොඳයි. මේ වගේ ප්‍රකාශනයක් තිබ්බොත්, මේ වගේ සත්‍යතාවකුවක් තිබ්බොත් SOP සහ POS ගොඩනගන්නේ කොහොමද කියලා බලමු. මම මේකේ SOP සහ POS අගයන් දෙකම ගොඩනගන ආකාරය කියලා දෙනවා. මම ඉස්සරම ලියනවා SOP මගින් F සමානයි එක තියෙන තැන සලකනවා. මෙතන තියෙනවා, මෙතන තියෙනවා, මෙතන තියෙනවා, මෙතන තියෙනවා. ගුණිතය එකක් වෙන්න ඕන. ගුණිතය එකක් වෙන්න ඕන. එහෙනම් A B C ගුණ වුණාම එකක් වෙන්න ඕන. A ගුණ කරා B ගුණ කරා C. බලන්න. A බිඳුවයි B බිඳුවයි C එකයි. එහෙනම් මෙයාලා මොකද කරන්නේ? බා කරනවා. ධන මෙයා ගාවට යනවා. A බා C බා. කියන්නේ බිඳු තියෙනවා බා කරන්න. එච්චරයි. A bar dot C bar plus එක දිගට ඔයාලා ලියා ගන්න. මෙයා ගාවට ගියා. A ට එකයි B C bar වෙනවා. B bar C bar plus කවුද මෙතන bar වෙන්නේ? B නේ. එහෙනම් A B bar C. හරි. ඔකට කියනවා SOP ප්‍රකාශනය කියලා. ඒ නිසා දරුවෝ මතක තියාගන්න. හොඳට මතක තියාගන්න. දැන් මේක වීඩියෝ එක දැන් හුරු වෙලා තියෙනවනේ. වීඩියෝ එක නවත්තන්න. වීඩියෝ එක නවත්තන්න. මේ මොහොතේ නවත්තලා ඔයාලගේ ටියුට් එකේ තියෙන එකට අදාළ SOP ප්‍රකාශනය ගොඩනගන්න. ඔයාලා ටියුට් එකට අදාළ SOP ප්‍රකාශනය ගොඩනගන්න. ගොඩනගලා දැන් බලන්න POS ප්‍රකාශනය. POS මගින් F ගන්නවා. මම පල්ලෙහා ලියනවා. F සමාන. ඒත් F මයි එන්නේ. හැබැයි බිඳුව විතරයි සලකන්නේ. POS එකේදී වෙන්න ඕන දරුවෝ ඉන්පුට් වල එකතුව බිඳුවක් වෙන්න ඕන. මේ බලන්න. මෙයත් බිඳුවයි, මෙයත් බිඳුවයි, මෙයත් බිඳුවයි. A එකතු කරා, B එකතු කරා, C එකතු කරා. බිඳුවයි නේද? හරි නේද? මෙතන A එකතු කරා, B එකතු කරන්න බෑ, B එකයි. C එකතු කරන්න බෑ, C එකයි. එහෙනම් මේ දෙන්න බා කරනවා. දැන් එක තියෙනවා බා කරනවා. කොහොමද එන්නේ? A ධන B බා ධන C බා. A ධන B බා ධන C බා. එහෙනම් මේක කොහොමද එන්නේ? ඔයාලා කියන්න බලන්න. A බා ධන B බා ධන C. A බා ධන B බා ධන C. ගුණ කිරීම A බා ධන B බා ධන C. අවසාන එක A බා ධන B බා ධන C බා. A බා ධන B බා ධන C බා. POS එක ලියන්නේ එකතු වල ගුණිතයක්. SOP ලියන්නේ ගුණිත වල එකතුවක්. එනිසා SOP සහ POS ප්‍රකාශන ගොඩනගන ආකාරයන් දෙක මා ඔය තියෙන්නේ. ඒ කියන්නේ සත්‍යතාවයකට බූලියන් ප්‍රකාශනයක් ගොඩනගන්න කිව්වොත් SOP ලියන්න නැත්නම් POS ලියන්න. ඔයාලට කැමති එකක් ගොඩනගන්න පුළුවන් කිසිම ගැටලුවක් නැහැ. හැබැයි ගාන තුල තිබ්බොත් පැහැදිලිව දක්වලා තිබ්බොත් SOP ප්‍රකාශනයක් ගොඩනගන්න කියලා ඒ වෙලාවට ගොඩනගන්න ඕන SOP POS කියලා තිබ්බොත් ඒ වෙලාවට POS අනිත් වෙලාවට කිසි ගැටලුවක් නැහැ. Tamanට කැමති එකක් ගොඩනගන්න පුළුවන්. හොඳයි. එතකොට ඔයාලගේ ටියුට් එකේ තියෙන SOP සහ POS ප්‍රකාශන අදාළ පිළිතුරු ටික ඊළඟ දවස් පටන් ගද්දී මම මේ හිස්තැන් වලට අදාළ සියලුම දේවල් ටික ලබා දෙනවා. එතකොට ඊළඟ දවස් 3ක් ඇතුළත ඔයාලා ටියුට් එකේ ඉතුරු ටික සම්පූර්ණ කරලා තියාගන්න. හොඳයි. එතන 15 හිස්තැනක් තියෙනවා 7 වෙනි පිටුවේ. ඒකට මම
තව සත්‍යතාව වගුවක් දෙනවා. ඒකට අදාළ එක මෙන්න මේ සත්‍යතාව වගුවට අදාළ SOP සහ POS ප්‍රකාශන නැවත ඔයාලා ගොඩනගන්න. ඔයාලට ඕන නම් කරන්න පුළුවන් දෙයක් තියෙනවා. හැම වෙලාවෙම මේක අවශ්‍ය වෙලාවෙදි වීඩියෝ නවත්තලා බලන්න. මේ වීඩියෝ එක ඔයාලට දෙපාරක් බලන්න පුළුවන් කිසිම ගැටලුවක් නැතුව. තුන්වෙනි පාරක් බලන්න අවස්ථාවක් නැහැ. එතකොට මේ ඒ නිසා වීඩියෝ එක නවත්තලා ආයෙ ප්ලේ කරන්න කිසි ගැටලුවක් නැහැ ආපස්සට ගන්න නැතුව. හරි. මොකක් හරි ගැටලුවක් තිබ්බොත් මට මැසේජ් එකක් දාන්න. නැත්නම් ඔයාලට ගෲප් එකට දාලා තියෙන ඒ අංක දෙකට මේ කෝල් එකක් දෙන්න. එතකොට ඒ අයියලා ඔයාලට අවශ්‍ය විසඳුම් ලබා දෙයි. ඔයාලා මෙන්න මේකට මේ ගානට SOP ප්‍රකාශනයක් සහ POS ප්‍රකාශනයක් ගොඩනගන්න බලන්න. SOP ප්‍රකාශනයක් සහ POS ප්‍රකාශනයක් ගොඩනගන්න. මෙන්න මේ අවුට්පුට් එක එන විදිහට හරි. මේ අවුට්පුට් එක එන විදිහට මේට අදාළ සටහනට අදාළ SOP ප්‍රකාශනය සහ POS ප්‍රකාශන අපි ඊළඟ දවසේ ලබා දෙනවා. මේ සටහන් ලියාගන්න වීඩියෝ එක නවත්තලා ලියාගන්න. වීඩියෝ කොහොම නවත්තලා මේ සටහන ලියාගෙන ඊළඟ කොටසට අපි යමු. බලන්න. ඊළඟ වැදගත් කොටසක් තියෙනවා දරුවෝ. දැන් අපි සත්‍යතාව වගුවට බූලියාන් ප්‍රකාශනයක් ගොඩනගුවට පස්සේ මේකට අදාළ බූලියාන් ප්‍රකාශනයක් ගොඩනගුවා කියනනම් ඒ බූලියාන් ප්‍රකාශනයට අදාළ තාර්කික පරිපථයක් ගොඩනගන්නත් වෙනවා. අපි දැන් මේකේ අනිත් පැත්ත කරා. කොහොමද කරේ? තාර්කික පරිපථයට අදාළ බූලියාන් ප්‍රකාශනය ගොඩනගුවා. තාර්කික පරිපථයට අදාළ බූලියාන් ප්‍රකාශනය. ඒ කියන්නේ මෙන්න මේ මෙයා දුන්නාම a.b. දැන් කියන්නේ බූලියාන් ප්‍රකාශනයට අදාළ තාර්කික පරිපථය ගොඩනගන්න කියලා. ඔයාලට මම ගණන් දීලා තියෙනවා 5ක් දීලා තියෙනවා. ඒවා එකෙන් එක කරන්න මම ඒ වුණාට වෙනස් උදාහරණ ටිකක් ගන්නම්. මේ උදාහරණ වලට අවශ්‍ය උත්තර ටික ඊළඟ දවසේ ලබා දෙනවා. හරි. a.b bar plus c dot a bar. මෙන්න මේ වගේ ගැටලුවක් දුන්නොත් කොහොමද කරන්නේ? ඔයාලට පේනවා ගුණිත දෙකක් එකතු වෙලා මොනවද තියෙන්නේ? ගුණිත දෙකක් එකතු වෙලා. එහෙනම් ගුණිත දෙකක් ගන්න මෙහෙම. එක පැත්තකින් එනවා a, අනිත් පැත්තෙන් එනවා කවුද? b bar. අනිත් පැත්තෙන් එනවා c, අනිත් පැත්තෙන් එනවා කවුද? a bar. එහෙනම් මෙතන එනවා කවුද? a dot b bar. ඇයි මෙයා කරන්නේ ඉන්පුට් වෙන අගයන් දෙක ගුණ කරන එකනේ. මෙතනින් එනවා කවුද? c dot a bar. ගුණිත දෙක හරි. දැන් ගුණිත දෙක මොනවද කරන්න ඕන? එකතු කරන්න ඕන. එකතු කරන සංකේතය දන්නවනේ ඕගේට් එක. එහෙනම් කොහොමද එන්නේ? a dot b bar plus a c dot a bar. හැබැයි දැන් පොඩි ගැටලුවක් තියෙනවා. b bar එකපාරම ඉන්පුට් වෙන්නේ නැහැ. ඒ නිසා b bar ඉන්න ඕන දරුවෝ not එකක් කරා. b bar ඉන්න ඕන මොකක් කරාද? not එකක් කරා. ඒ හැබැයි ඒ වගේම ඒත් එන්න ඕන not එකක් කරා. ඒත් එන්න ඕන not එකක් හරහා. අපි හිතමු මෙන්න මෙහෙම එකක් දීලා තියෙනවා. a dot a plus c bar dot b. මේක මෙන්න මේ වගේ ගානක් ඔයාලගේ මම දීලා තියෙනවා. මේ ගානේදී විශේෂත්වයක් තියෙනවා. කවුරු හරි මෙන්න මෙහෙම හැදුවොත් වැරදි.
මේ පැත්තෙන් A එනවා මේ පැත්තෙන් C බා එනවා. එතකොට මොකක්ද වෙන්නේ? A plus C බා. දැන් මෙතන ගුණිතයක් නේ. ඒ නිසා B ත් එක්ක මෙන්න මෙහෙම ගුණ කරොත් උත්තරේ වැරදි. මේ A plus C බා එනවා B ගුණ වෙනවා කියලා හිතන්න පුළුවන්. මේකේ අවුට්පුට් එක දරුවෝ මේක. A ධන C බා මං කරන වරහන් දාගන්න කියන වරහන් දාගන්න බැලුවා නම් අපිට ඕක තේරෙනවා. ඔය වරහන් දාගන්න බැලුවා නම් A ධන C බා ගුණිතය B. එතකොට මෙන්න මේකයි ඕකේ අවුට්පුට් එක. මෙන්න මේක නෙවෙයි. මේ අවුට්පුට් එක නෙවෙයි. ඒ නිසා මෙතන ප්‍රබලතාවය හඳුන ගන්න මෙතන ප්‍රබලයි කවුද? ඩොට් එක. ඒ නිසා මේ වගේ ගානක් තිබ්බොත් දරුවෝ මේ වගේ ගානක් තිබ්බොත් ඉස්සලා ඩොට් එකට ප්‍රමුඛතාවයක් දෙන්න ඕන. හරි? ඉස්සලා ඩොට් එකට ප්‍රමුඛතාවයක් දෙන්න ඕන. බලන්න මෙන්න මෙහෙම A plus B dot C bar. දැන් ඉස්සලා මේ ගුණිතය හදලා ඉන්න. කොහොමද? එක පැත්තකින් B එනවා අනිත් පැත්තෙන් C bar එනවා. C bar නිකන් ඉන්න බෑ. bar එකක් හරහා එන්න ඕන. එතකොට B dot C bar අනිත් පැත්තෙන් A එනවා. A දෙක මොනවාද වෙන්නේ? එකතු වෙනවා. එහෙනම් A plus B dot C bar. දැන් හරි නේද? නිසා හොඳට මතක තියාගන්න මේ වගේ එකදී ගුණිතය වෙනම හදලා ඉන්න. ගුණිතයන් වෙනම හදන්න නැත්නම් ඔබල පැටලෙන්න පුළුවන් පිළිතුරු. ගුණිතයන් වෙනම හදන්න, වරහන් වෙනම හදන්න, බා ප්‍රකාශන වෙනම හදන්න. හරි? නැත්නම් ඔයාලගේ තාර්කික පරිපථය වර්ධින්න පුළුවන්. මේ විදිහට තියෙන තාර්කික පරිපථයන් ඔයාලට 5ක් තියෙනවා. මේ 5න් අපි තව දෙකක් ඊළඟ කොටසදී ආරම්භයේදී අපි සාකච්ඡා කරනවා. එතකම් මේ දීලා තියෙන තාර්කික පරිපථ හතරම හතක් දීලා තියෙනවා. මේ බූලියන් ප්‍රකාශන හතක් දීලා තියෙනවා. මේ හතට අදාළ පරිපථ සියල්ලම ඇඳලා තියන්න. අපි ඊළඟ දවසේ පටන් ගද්දී ඔතනින් අමාරුයි කියලා හිතන දෙකක් ඇඳලා ඒ දෙක පටන් ගන්නවා. හොඳයි. අපි එහෙනම් ඊළඟ හතරෙනි ලොජික් ගේට් කොටසත් එක්ක අපි හම්බෙමු. එතකන් ඔබට සුබ දවසක්.